SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අද 2020 දෙසැම්බර් 10 බ්‍රහස්පතින්දා සිරස්සල 2021 අයවැය 3/2ක බහුතර ඡන්දයෙන් සම්මතයි. පක්ෂව ඡන්ද 151ක්. විසර්ජන 50 කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කොවිඩ් ආසාදිතයින් 30000 පණි. අවසන් දෙමස තුළ රෝගීන් 25000ක්. ශ්‍රී ලංකාව වැඩිම ආසාදිතයින්ගේ ලැයිස්තුවේ 95 වැනි තැනට. කෑගල්ලේ දේශීය කොවිඩ් ඖෂධය පාර්ලිමේන්තුවට කතානායක ඇතුළු මැති ඇමතිවරු ඔසුව පානය කරයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින් 2021 වසර සඳහා වන අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 97කින් සම්මත වුණා. යනෝ පක්ෂව ඡන්ද 151කුත් විපක්ෂව ඡන්ද 54කුත් හිමි වුණා. දෙදහස් 21 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කෙරුණා. සාමාන්‍යයෙන් ඡන්ද විමසීම විද්‍යුත් ක්‍රමයට සිදු වුවත් අද එහි මතුවූ තාක්ෂණික දෝෂයක් නිසා පේලියෙන් පේලිය ඡන්ද විමසීම සිදු කෙරුණා. විසර්ජන 50ට පක්ෂව මගේ දකුණු අත පැත්තේ පළවෙනි පේලිය 1 2 3 4 5 6 18යි වම් අත පැත්තේ පළවෙනි පේලිය. එක්කෙනයි. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 151කුත් විපක්ෂව ඡන්ද 54කුත් හිමි වුණා. පක්ෂව 151යි විරුද්ධව 54යි. ඒ අනුව විසර්ජන 50 කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ඒ අනුව වැඩි ඡන්ද 97කින් 2021 අයවැය සම්මත වුණා. අද දින අයවැය විවාදයේ පළ වූ අදහස් කිහිපයක් දැන් ටබ්රාල් මැතිතුමා දිගටම කියනවා කලබල වෙන්න දෙයක් නැහැ අපි මෙව්වා ගෙවනවා අපිට ප්‍රශ්නයක් නැහැ මොකද්ද වැඩපිළිවෙල තියෙන්නේ මේ මහ විශාල ණය අර්බුදයෙන් එළියට එන්න ට්‍රෙෂරියෙන් ඇහෙන කතාව තමයි මුදල් අපිට අච්චු ගහන්න පුළුවන් කියලා අපබ්‍රංශ න්‍යායක් එහෙම මැජික් මනි ට්‍රී මේ රටේ නැහැ අපි මේ කරන්නේ මෙතෙක් නිෂ්පාදනය කළ හැකිව තිබූ දේවල් ආනයනය කිරීම සීමා කරලා ඒ නිෂ්පාදනය වැඩි කිරීම. මේක වැරදිද? අපි ගෙනියන ක්‍රමවේදය හරි. මේක තමයි ලංකාවේ සිදුවිය යුතු පරිවර්තනය. සීනිවල බද්ද රුපියල් 50 ඉඳන් 725 දක්වා. ඒ කියන්නේ බද්ද මුළුමනින්ම 5 ඉවත් කරා. වසරකට අපි සීනි ආනයනය කරන්නේ මෙට්‍රික් ටන් ලක්ෂ 6මාරක් විතර. හැබැයි මේ ඔක්තෝබර් මාසේ 13 වෙනිදා 725 දක්වා සීනි බද්ද අඩු කිරීමේ සිට මේ මාස දෙක ඇතුළත වෙනකොට දැනටමත් මෙට්‍රික් ටන් ලක්ෂ 2කට කිට්ටු ආනයනක සීනි ආනයනය කරමින් තිබෙන නැව් වලට පටවමින් තිබෙන. එක්ක ආණ්ඩුවට බද්ද යන්න ඕන. රුපියල් 50. එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට 85 සීනි දෙන්න ඕන. 85 සීනිත් නැහැ. ආණ්ඩුවට බද්දත් නැහැ. සිද්ධ වෙලා තියෙන මොකද්ද? ජාවාරම්කරු කුප්‍රකට කණ්ඩායමක් මේ ආණ්ඩුවේ බහණ්ඩාගාර ලැබෙන්න ඕන ධනය වෙන පාරවල වලින් තමන්ගේ ගෙදරට තමන්ගේ ව්‍යාපාරයට හරවගෙන තිබෙනවා. මුළු රටම ආතුර වෙලා තියෙන්නේ. මේ සමාජ අසහනය පුපුරා යමින් තියෙන්නේ. ඒ දේශපාලන අසහනයේ ප්‍රතිචාර තමයි අපිට ඇහෙන්නේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ගෙන්. අපි දැන් පුලන්න වෙලා කියලා. අපි දැන් හිඟන්න වෙලා. විපක්ෂ නායකතුමා එතුමා තමයි හිටපු නිවාස ඇමතිවරයා. මේ එක ගමක්. සිරිපැන නද ගම. දෙවනි ගම සොබා නිල්ල ගම. සනසිලි ගම. ආරාධිනගර. ශ්‍රී නිවාස නායකයි. මේ ටික හදන් යනකොට ජම්පික ඇමතිතුමනි තමුන්නාසලා වේදිකාවකදී එක ළමයෙක් මන් දැක්ක ජනාධිපතිවරණයේදී එක තරුණ ළමයෙක් ඇවිල්ලා ටෙලිෆෝන් එකක් පෙන්නලා ඒ ළමයා ඒ ළමයාගේ දුක් ගැන බිල්ල කිව්වා. ඒ වේදිකාවේ ඉස්සරහා හිටපු
හිටපු මිනිස්සු බිම දාගෙන ගැහුවා. වෙලාවට ජනාධිපති උනේ නැහැ සජිත් ප්‍රේමදාස මහත්තයා. අනිවාර්යෙන්ම හදයි බිම දාගෙන නැළුවා ගම කියලා. මෙන්න මේ ගමේ ගෙවල් 24යි හදලා තියෙන්නේ. මෙන්න පොත. බඩු තියනවා පියා. මේක ආපුවා. මේ ගහලා තියෙන මුදල් වලින් තව 14000ක් නිවාස හදන්න පුළුවන්. මෙතන සිංහෙක් වගේ කෑ ගහනවා, වටේට මඩ ගහනවා. නමුත් කල්රියා බැලුවම හිවලෙක්ගේ වගේ. තමුන්නාන්සේලා දන්නවනේ මහින්දානන්දලා බයත් නැහැ ණයත් නැහැ. තමුන්නාන්සේ ඕනෙම දවස මගෙත් එක්ක එන්න රූපවාහිනී විවාදයකට මගේ දූෂණ ගැන කතා කරා. ඒ නිසා මහින්දානන්ද දූෂිතෙක් කියලා තමුන්නාන්සේලාට කියන්න පුළුවන්. ඇයි තමුන්නාන්සේලාට කන පැලෙන්න ගහන හින්දා. තමුන්නාන්සේලාට බඩ පිරෙන්න දෙන හින්දා. තමුන්නාන්සේලාගේ අගමැතිට මහ බැංකු මංගොල්ල කාපු හොරා කියලා පාර්ලිමේන්තුවේ කෙලින් කියපු හින්දා. අපි හිතුවේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කරන්න හිටපු හමුදාපති රනිල්ට බයයි කියලා අපි හිතුවේ නෑ. අපි දැක්කා 2016 2017 2018 2019 කියන වර්ෂවල ඇස්තමේන්තුගත ආදායම එකතු කරන්නේ යහපාලන ආණ්ඩුව සමත් වෙලා නැහැ. අසාර්ථක පාලනයක් තමයි මේ වසර 4මාර කාලය තුල සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ රටේ තරුණයන්ට රැකියාව නොලැබුණේ. මේ රටේ සංවර්ධනය සිද්ධ නොවුනේ. විශේෂයෙන්ම විපක්ෂයේත් ආණ්ඩු පක්ෂයේත් තමන්ගේ අදහස් ප්‍රකාශ කරා. ඒ අදහස් සියලු දේ පිළිබඳව අපි අපේ අවධානය යොමු කරමින් ඒ කළ හැකි සායේ කටයුතු පියවරන් අපි ගැනීමට සූදානම් කියන එක අපි මතක් කරන්න ඕන. වෙනත් අයවැල් වල අයවැය හිඟේ පියවා ගැනීමට තමයි මූලිකත්වය දුන්නේ. නමුත් මේ අයවැය අපි සම්පූර්ණයෙන් වෙන් කරලා තියෙන්නේ දේශීය ගොවියා, දේශීය කර්මාන්තකරුවා, දේශීය නිෂ්පාදකයා ගොඩනගෙන ලෝකයට මුහුණ දෙන්න පුළුවන් සහ මේ වගේ කේදවාච වලට මුහුණ දෙන්න පුළුවන් රටක් ගොඩනගන්න. මේ අතර අයවැය පිළිබඳ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අද මෙලෙස අදහස් පළ කළා. මේ ඉදිරිපත් කරපු අයවැයට අපේ රටේ අනාගතයේ ගොඩනැගීම සඳහා පැහැබර බලාපොරොත්තුවක් තියෙන කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ පක්ෂය මේ අයවැය විවාදය පවත්වපු දින 21ක කාලය තුලම එක යෝජනාවක්වත් රටේ යහපත වෙනුවෙන් ඉදිරිපත් කරේ නැහැ. එයාලා කුහකව මේ රජය ඉදිරිපත් කරපු යෝජනා විවේචනය කිරීම විතරයි කරේ. ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය මෙම අයවැයෙන් ගන්න තීන්දුව කරලා තියෙනවා. 2020ට කෝටි 2,83,000කුත් 2021ට කෝටි 3 ලක්ෂයකුත් ණය ගන්න යනවා. මෙසේ ණය ගැනීම තුල රට විශාල ණය බරකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම විදේශ ණය ගෙවීම විශාල ප්‍රශ්නයක් බවට ඉදිරියේදී පත් වෙනවා. අපි බලමු මෙවැනි විශාල ප්‍රමාණයක් ණය අරන් කොහොමද මේ රට ඉදිරියට ගෙනියන්නේ කියලා. ඉතින් වැඩි කාලයක් යන සිටින් ජනතාව දකීවි අපේ මේ වැඩපිළිවෙල. රටේ ජනතාව පිළිගන්නවා පළවෙනි අවුරුද්ද ෆේල් කියලා. නමුත් අපි ඉල්ලුවා මේ අයවැය දිහා බලපුවාම ආණ්ඩුවට වඩා ජනතාව අනිවාර්යයෙන්ම ෆේල් කරන අයවැයක්. ජනතාවට සහන නැහැ, ජනතාවගේ තියෙන ප්‍රශ්න වලට උත්තර නැහැ. පක්ෂව ඡන්දෙ දුන්නා. ඉතාමත්ම කැමැත්තෙන් මම හිතනවා ඇත්තටම මේ ලබන අවුරුද්ද වෙනකොට අපිට ගොඩාක් වැඩ කරගන්න පුළුවන් විදිහේ අයවැයක් මේ පාර ඉදිරිපත් කරලා තිබුණා. මේගොල්ලෝ කියනවා අපිට ප්‍රශ්නයක් නැහැ, ණය ගෙවන්න පුළුවන්. අපි ඩොලර් ණය ගෙවලා දාලා සල්ලි අච්චු ගහලා රුපියල් ණය වලින් මේක කරනවා. ඒක නිකන් මේ අහසේ තරණ මාලිගා විතරයි. කනගාටුයි මොවුන්ගේ මේ වැඩපිළිවෙල මොවුන් දන්නේවත් නැහැ. ඇත්තටම දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරත්වය කේන්ද්‍ර කරගෙන අරමුණු කරගෙන ඉදිරිපත් කරපු අයවැයක්. විශේෂයෙන් අපි සලකලා බලන්න ඕන මේ වගේ ඊටාම අර්බුදකාරී ලෝකෙම අර්බුදකාරී වසංගතයකට මුහුණ දීලා තියෙන තත්වයක් යටතේ ජනතාවට බරක් නොදී ඉදිරිපත් කරපු අයවැයක්. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේකේ තියෙන සුවිශේෂීම ලක්ෂණය. මොනතරම් ප්‍රශ්න තිබුණත් ඒ සියල්ල ආණ්ඩුව දරාගෙන ජනතාව මත බර පටවන්නේ නැති විදිහට මේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. වසර 70 ගණනක ලංකා ඉතිහාසයේ ලෝක බැංකුවේ අතපෙවීමක් නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අතපෙවීමකුත් නැතුව විදේශ බලවේග ගිවිසුම් වලට යටත් නොවි ඉදිරිපත් කරපු දේශීයත්වය පදනම් කරගත් අයවැයක් තමයි මේ 2020 අයවැය. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජික්‍රැකර් ක්‍රන්චි වෙජි. අදත් කොවිඩ් ආසාදිතයන් 538 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයන් ගණන 30,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර සෞඛ්‍යංශ විසින් අටලුගම මාරාව ප්‍රදේශයේ 400 දෙනෙකු සඳහා අද PCR සහ ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සූදානම් කර තිබුණද ඊට සහභාගී වී ඇත්තේ ප්‍රදේශවාසීන් 22 දෙනෙකු පමණයි.
COVID-19 දෙවන රැල්ලට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 30000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව වැඩිම COVID ආසාදිතයන් වාර්තා වන රටවල් අතර අනුපිළිවෙලින් ශ්‍රී ලංකාව 95 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙන්නේ රටවල් 220ක් අතරින්. පසුගිය ඔක්තෝබර් 13 වනදා වන විට ශ්‍රී ලංකාව එම රටවල් ලයිස්තුවේ 147 වන ස්ථානයේ පසු අතර ඒ වන විට මෙරට ආසාදිත සංඛ්‍යාව පැවතියේ 5000 සීමාවේ. ආසාදිතයන් සංඛ්‍යාව 30000 ඉක්මවීමෙන් පසු එම රටවල ආසාදිතයන් වාර්තා වීමේ වේගය ශීඝ්‍ර ලෙස වැඩි වන බව මෙම රටවල් ලයිස්තු අධ්‍යයනයෙන් පැහැදිලි වෙනවා. ඊයේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් ගණන 697ක් වූ අතර දිස්ත්‍රික්ක 13කින් ආසාදිතයන් වාර්තා වුණා. තවදුරටත් වැඩිම ආසාදිතයන් ප්‍රමාණය හඳුනාගෙන එන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹින් වාර්තා වූ ආසාදිතයන් 357 දෙනා අතරට මත්තක්කුලියෙන් 128 දෙනෙකු, වැලිකඩ බන්ධනාගාරයෙන් 101 දෙනෙකු, කොල්ලුපිටියෙන් 25 දෙනෙකු, වැල්ලවත්තෙන් 10 දෙනෙකු වශයෙන් ආසාදිතයින් ඇතුළත්. ගම්පහින් ආසාදිතයින් 219 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර මහර බන්ධනාගාරයෙන් 55 දෙනෙකු, කටුනායක ප්‍රදේශයෙන් 54 දෙනෙකු, මාබෝලෙන් 47 දෙනෙකු, වේයන්ගොඩින් 17 දෙනෙකු, කැලණියෙන් 12 දෙනෙකු වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන උනා. මීට අමතරව මහනුවරින් 38 දෙනෙකු, අම්පාරෙන් 25 දෙනෙකු, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවලින් 16 දෙනෙකු බැගින් සහ රත්නපුර, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය, හම්බන්තොට, පොළොන්නරුව සහ මාතල දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් හඳුනාගෙන උනා. මාතර වැලිගම නගරය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් 24 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ වැලිගම නගරය ආශ්‍රිත ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත්වේදිය, කොහුණුගමුව සහ හෙට්ටිවීදිය යන ග්‍රාම නිලධාරී කොට්ටාශ වලට සංචලන සීමා පැනවීමට පියවර ගැනුණා. මේට අමතරව වැලිගම සුමංගල බාලිකා විද්‍යාලය, සිද්ධාර්ථ බාලිකා විද්‍යාලය සහ අරෆා ජාතික පාසලද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. බුලත් සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් වේයන්ගල්ල ගම්මානයෙන් නවාසාදිතයින් 19 දෙනෙකු හඳුනාගත් බව බුලත් සිංහල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක MP මුදලිගේ මහතා සඳහන් කළා. එම ආසාදිතයන් හඳුනාගෙන උනේ PCR පරීක්ෂණ 59ක් අතරින්. මේ දක්වා වේයන්ගල්ල ගම්මානයෙන් ආසාදිතයින් 47 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර අටලුගම ප්‍රදේශයේ පුද්ගලයන් 400 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතව තිබුණ නමුත් එම පරීක්ෂණ සඳහා පැමිණ තිබුණේ පුද්ගලයන් 22 දෙනෙකු පමණයි. බේරුවල ප්‍රදේශයේ මුල් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ සහ අහමු නියැදිවලින් සිදු කළ PCR පරීක්ෂණ 160ක් අතරින් 18 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. ඒ අතරට එකම පවුලේ සමාජිකයන් 9 දෙනෙකුද වෙනවා. මේ අතර සේවකයන් 1700කට ආසන්න පිරිසක් සේවය කරන දිවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ බඩල්ගම කටුකෙන් නැගලුම් ආයතනයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 73 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ තවත් ආසාදිතයින් 14 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමගයි. සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 89 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන්නේ ඊයේ තවත් ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මේ අතර ගම්පොළ පුපුරැස්ස ස්ටෙලන්බර්ග් වතුයායේ පදිංචි කාන්තාවක් පසුගිය 7 වනදා ඇය රැකියාව කළ කැලණිය ප්‍රදේශයේදී PCR පරීක්ෂණයකට යොමු කර තිබුණා. ඊට පසු දින මවගේ අභාවය හේතුවෙන් ඇය කැලණියේ සිට වතුයායේ නිවසට පැමිණ තිබූ අතර ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දී තිබුණේ ඊයේ දිනේදී. ඇයව අද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු අතර මවගේ අවමංගල්‍යයේ පැවති නිවසට පවුල් 60ක පමණ පුද්ගලයන් සම්බන්ධ වී ඇති බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තවත් තිදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙන්නේ වෙළඳසල් දෙකක කම්කරුවන් දෙදෙනෙකුට සහ දෛනිකව එළවලු රැගෙන එන ලොරි රථ රියදුරෙකුටයි. ඒ අනුව මේ දක්වා ආසාදිතයින් 8 දෙනෙකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන තිබෙනවා. මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 146ක් දක්වා ඉහළ යන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනය කළා. අද පස්වරුවේ මරණ දෙකක් වාර්තා වූ අතර කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචිව සිටි 66 වෙනි කාන්තාවක් සහ ඩුබායි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවුණු 54 වෙනි කාන්තාවක් මෙලෙස මිය ගොස් තිබෙනවා. COVID-19 ආසාදනයේ වී මිය යන අයගේ මෘතදේහ බෝපදානය කිරීම සඳහා ඇති හැකියාව විමසීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පැවැත්වුණා. කොවිඩ් ආසාදිතයන්ගේ දේහ භූමදානය සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වේලි භූමියක් තෝරා ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ. මෙම වෛරසයෙන් මේ යන අයෙකුගේ දේහය තුළ වෛරසය දින 36ක් පමණ පවතින බව සෞඛ්‍ය බලධාරීන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා හමුවේ පවසා තිබෙනවා. සෞඛ්‍යයට බලපාන කරුණු අරඹයා ජාතීන් හා ආගම් වශයෙන් තීන්දුව తీරන ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය මාර්ගෝපදේශන පිළිපැදීමට සියලු ජනවර්ගවල සහයෝගය අවශ්‍ය බවත් සඳහන් කළා. ඒ සඳහා සහාය ලබා දෙන්නයි හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන්ද අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කළා.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ කොවිඩ් මර්ධන දේශීය ඖෂධය අද කතානායකවරයාට සහ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු කිහිප දෙනෙකුට ලබා දුන්නා. එමෙන්ම අද මුල්වරට එම ඖෂධය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේ සිට නිෂ්පාදනය කර එය පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන යනු ලැබුවා. කොවිඩ් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා විසින් සොයාගත් බව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදු කළ සායනික අත්හදා බැලීම් දෙකකදී තහවුරු වූ පසුබිමක ඒ පිළිබඳව පරීක්ෂණ රැසක් ආරම්භ වුණා. එවැනි පසුබිමක ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ දේශීය ඖෂධය කොවිඩ් රෝගීන්ට අතිරේක ආහාරයක් ලෙස ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්ධන ජාතික කමිටුවේ අනුමැතිය හිමි වූ බව විශේෂ අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද දෙරණට සඳහන් කළා. ඊට ආයුර්වේද දෙපාර්තමේන්තුවද අනුමැතිය හිමි වී තිබෙනවා. මේ අතර ඊයේ පස්වරුවේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය සහ ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් ධම්මික බණ්ඩාර මහතාගේ කෑගල්ල උඩුකුමර නිවසට ගොස් ඖෂධ නිෂ්පාදනය කිරීමේ කාර්ය ආරම්භ කළා. ඒ අනුව දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය මී පැණි සාධිකා ඇතුළු ඖෂධ කිහිපය පළමුව විශේෂඥ කණ්ඩායම් විසින් සකස් කරගනු ලැබුවා. විශේෂඥ කණ්ඩායම විසින් ඖෂධ නිෂ්පාදනයට දායක වූ අතර ඔවුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ අද උදෑසන තෙක් එම කටයුත්ත සිදු කෙරුණා. අනතුරුව එම ඖෂධය බෝතල් කර මුද්‍රා තබා විශේෂඥ කණ්ඩායම වෙත බාර දෙනු ලැබුවා. ඒ අනුව මෙම ඖෂධයට කොරෝනා වෛරසය විනාශ කිරීමට හැකියාවක් තිබේද යන්න සිදු කරන පරීක්ෂණ සඳහා යොදා ගැනීමට නියමිතයි. පසුගිය 8 වනදා මෙම ඖෂධයේ ජනතාව අතර නොමිලේ බෙදා දීම අත්හිටුවීමට තීරණය කළද අද මහජන නියෝජිතයන්ට එම ඖෂධය ලබා දීමට පියවර ගැනුණා. ඒ අනුව ධම්මික බණ්ඩාර මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණ දේශීය ඖෂධය කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසකට ලබා දුන්නා. අනතුරුව කතානායකවරයා සහ මන්ත්‍රීවරු එම ඖෂධය පානය කළේ මේ අයුරෙන්. පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීමට බලපෑ නීතිමය ගැටලු විසඳාගත යුතු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නව සමාජිකයින් අද පෙරවරුවේ සිදුරවල රාජකාරී ආරම්භ කළ අවස්ථාවේදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නව සමාජිකයින් අද පෙරවරුවේ සිය දුරවල රාජකාරී අනුභවයේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මැතිවරණ කොමිෂන් සභාවේ සෙසු සමාජිකයන් වන්නේ එම්.එම්. මොහමඩ්, එස්.පී. දිවාරත්න, කේ.පී.පී. පතිරණ සහ ජීවන් ත්‍යාගරාජ යන මහතුරුන්. නව සමාජිකයන් රාජකාරී අරඹීමේ අවස්ථාවට කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාද පැමිණ සිටියා. පළාත් සභා ඡන්දය තවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ව්‍යවස්ථාපිත නීතියේ තියෙන දෙයක්. ඒක නිසා ඒක ක්‍රියාත්මක විය යුතුව තියෙන දෙයක්. නීතිමය ගැටලු නිසා ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක විසඳගන්නේ කොහොමද? අපි විශ්වාස කරනවා, අපි ඉල්ලා සිටිනවා ඔවුන්ගේ පළමු වගකීම හැටියට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. ජාතික පොලිස් කොමිසමේ නව සමාජිකයන්ද අද සිය දුරවල රාජකාරී ආරම්භ කළා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත එම කොමිෂන් සභා කාර්යාලයේදී හිටපු පොලිස්පතිවරයෙකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික පොලිස් කොමිසමේ සිරිසේන ලියනගම, ප්‍රියන්ත සංජීව, එන්.එස්.එම්. සම්සුදීන්, එන්.සී. ප්‍රේමසිරි පෙරේරා, පී.බී. පරමේශ්වරන් සහ ගුණපාල වික්‍රමගේ යන මහත්වරු සෙසු සමාජිකයන් ලෙස කටයුතු කරනවා. අපි නැවත වරක් 18 වෙනි සංශෝධනයේ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේ සංශෝධනය පොලිසියේ අභ්‍යන්තර කටයුතු පොලිස්පතිට බාර දීලා තියෙනවා. උසස් කිරීම, මාරු කිරීම, පත් කිරීම, විනයානුකූල ක්‍රියා කිරීම. ඒ ඔක්කොම අභ්‍යන්තර කටයුතු. අභ්‍යන්තරය පාලනය කිරීම දැන් පොලිස්පතිතුමා අතට පත් වෙලා තිබෙනවා. ඒක මං හිතන්නේ ඉදිරි පියවරක්. දැන් තවත් පුවත් කිහිපයක්. කොවිඩ් පරීක්ෂණ වාර්තා ශනිකව දැනගැනීම සඳහා භාවිතා කළ හැකි සුපරීක්ෂා ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වර්ණාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද එළි දැක්වුණා. PCR පරීක්ෂණ සඳහා සාම්ප්‍ර ලබා ගැනීමේදී එම පුද්ගලයාගේ තොරතුරු මෙම මෘදුකාංගයට ඇතුළත් කරන අතර එමගින් රසායනාගාරය වෙත ශනිකව තොරතුරු ලබා දීමට හැකිවනවා. මෙම ක්‍රමවේදය මගින් දැනට ලේඛනගත කිරීමේදී සිදුවන ප්‍රමාද වීම සහ වෙනත් දෝෂ නිරාකරණය කරගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. කොට්ටාව පිළියන්තල මාර්ගයේ සිද්ධමුල්ල ප්‍රදේශයේදී ලොරි රථයකට යට වී යතුරුපතිකරුවෙකු මිය ගොස් තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක්. ලොරි රථයේ රියදුරු පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.